දෙවතුනේ දේශනාව වෙනුවෙන් අප සිදු කළ ආරාධනයේ පිළිගෙන බෞද්ධ රූපවාහිනී පටිගත කිරීම පැතිර පරිසරයේ වෙත වැඩම අවතාල කරත්තේනව කොළඹගම ශ්‍රී මේගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනිනුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වාරකාර විහාරාධිපති ආචාර්ය පූජනීය ගල්ලෙපිටියේ පීමරතන පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුනත් සාදු නදින් දම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ දේශනාව වෙනුවෙන් පින්පර්දායකත්වය ලබා දෙනවා කැලණියේ පරිච්ඡේ අනුලා ශාන්ති මාපලගම් මහත්මිය සහ බද්දුසේන මහතා ඇතුළු තුතර පිරිස ප්‍රියානි මාපලගම් මහත්මිය ප්‍රධාන මේ සදැහැති පින්වත් පිරිස විසින समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදිනං අත්තනෝ කම්ම කුබ්බානං සංජනෝ කුරුතේ පියංති. අපේ රටේ වැඩ වාසය කරන පරම පූජනීය මහා සංඝ රත්නයන් මට අවසරයි අද මේ සද්ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ ධර්මින් කැනඩාවේ සිට පැමිණ කොළඹ බෞද්ධයා ප්‍රධාන කාර්යාලයේ සම්බෝධි මහා විහාර පරිශ්‍රයේහි සද්ධර්ම මණ්ඩපයේ තුල බුදුබණ අහන්න බලාපොරොත්තු වෙමින් භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ ආරමුණු කරගෙන සුවඳ මල් පූජා කරලා මහා සංඝ රත්නයට ගෞරවයෙන් ආරාධනා කරලා මේ පින්කම සංවිධානය කළ සත්පුරුෂ පින්වත් පින්වතියන් තරුණ වයසේ පින්වත් දෝල පුතාලා බෝසත් පුංචි දරුවන් අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් මේ දේශනාව අහන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි දේශකයන්න් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් අද ධම්සභා මණ්ඩපයට වැඩමවා ගත්තේ බලාපොරොත්තු වන්නේ උතුම් සීලයෙන් සිල්වත් වූ ඔබ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළ ජීවිත අවබෝධය සඳහා වූ ආර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් මේ මොහොතේ ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු වේ. ලෝකී කෙනෙකුට අහන්න ලැබෙන සුන්දරම දේ තමයි ලෝතුරා බුදු කෙනෙක් වදාළ ආර්ය සත්‍ය ධර්මය. කල්ප ගණනාවක් පුරාවට දිවුන සංසාර ගමනේ කලාතුරකින්වත් හමු නොවන ඒ ආර්ය සත්‍ය ධර්මය අපට අපේ ජීවිතය තුළ මුණ ගැහිලා තියෙනවා. ලද මිනිස් ජීවිතේ සද්ධර්මයෙන් ආලෝකමත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සෝපත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අද මේ දහම අහලා ධර්මයේ සංතානිය තුළ පදිච්චි කරගෙන ධර්මානුකූලව ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය පින්තුන් දියුණු කරගන්න ඕන. අපි අපේ දේශනාවන් පවත්වද්දී හැමදාමත් ශ්‍රාවක ඔබට වටිනකමක් දෙනවා. මේ වටිනකම ලෝකෙ මිල කරන්න බෑ. අපේ රටේ රත්නපුර පළාතේ පතල් කපලා
මාස ගණන් මහ පොළොව තුල දෝනා ගිහින් මිල කරන්න බැරි මුතුමැණික් අහුල ගන්නවා. මේ මැණික් වලට ලෝකේ මිලක් තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මිලක් කළ නොහැකි අමිල වූ උදාර වටිනාකම ඔබේ ජීවිතයට ලබලා දුන්නා. ඒ වටිනාකම් අතර පළවෙනි දේ තමයි මනුෂ්‍ය ජීවිතය. ඒක මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. ඔබ හොඳට ලෝකේ දැකලා තියෙන සම්භාවනීය පින්වත්තුන්. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු පුදුමයි. සමහර උපතින් අපඝාත, අංග විකල, මන්ද බුද්ධික, අරෝගලත් වෙච්ච ජීවිත. දැස නොපෙනෙන දෙකන නැහින ඇවිද ගන්න වාරු නැති බොහෝ දිනා ලෝකේ ජීවත් වෙනවා. ඒ බොහෝ පිරිස අතර ඉන්ද්‍රියන් අරෝගලක් නොවූ මනුෂ්‍ය ජීවිතයක් කෙනෙකුට මුණ ගැහෙනවා නම් කල්ප කෝටි ගානකින් ඒ පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ නම් වූ ලාභය පෙර පින් වලින් ඔබ ලබා ගත්තා. තවත් ලෝකෙ මිල කරන්න බැරි දෙයක් තමයි පින්නතුනි සද්ධර්මය. බෞද්ධ සාහිත්‍ය කතා කියවත් පින්නතුන්ට අවබෝධ වෙනවා. මහා රජ සම්පත් ලැබිච්ච උදවිය පවා බුද්ධ වචනයක් සොයාගෙන මේ මහා සම්පත් අතහැර දාලා යතුන් ගණන් පයින් ඇවිද්දා. ලෝක ධර්මයේ හැමතැනම මුණ ගැහෙන්නේ නැහැ. පෙර පින් බලයක් තියෙන මොනේ ලෝතුරා බුදු කෙනෙක් වදාළ ආර්ය සත්‍ය ධර්මයේ මුණ ගැහෙන්න. ඒ උදාාර දහම අපිට මුණ ගැහිලා තියෙනවා. ලෝකෙත් ලබා ගන්න බැරි තවත් පරම පූජනීය සම්පත්තියක් තමයි සම්බුද්ධ ශාසනය. ඔබ ගෞතම ශාසනයේ ශ්‍රාවක දූ දරුවන් හැටියට උපත ලැබුවේ. බොහෝ පින් කරගන්න පුළුවන් සම්බුද්ධ ශාසනය. ජීවිතේ සෝපත් කරගන්න පුළුවන් ආර්ය සත්‍ය ධර්ම. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදිච්ච ප්‍රඥාවෙන් පිරිමනුෂ්‍ය ජීවිතයක්. කෙනෙකුට ලෝක නොලැබෙන මේ පරම දුර්ලභ ලාභයන් සියල්ලම ලබාගත් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ලෝකෙින් නිල්ුවේ මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ උපමාව තමයි දඹදිව තලයේ පිහිටි දෙවැත්ත මහා ගංගාව. අචිරවතී, යමුනා, මහී, සරපු වැනි දෙවැත්ත මහා ගංගා. ගලා බහින්නේ මහ මුහුද අරමුණු කරගෙන. මහ මුහුද දෙසටමයි ගලා බහින්නේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ නිල්ලුවා. මේ මහා ගංගාව මහා සාගරය අරමුණු කරගෙන ගලා බසින්නේ යම්සේද. මහණෙනි, ඔබලා ජීවිතේ කරන සියල්ල අප්‍රමාදී බව නම් වූ එකම දහම අරමුණු කරගෙන කටයුතු කරන්න. එතකොට පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ප්‍රමාද වෙන්න එපා කියන බුද්ධ වචනය සමාධිගත කරලා, අප්‍රමාදීව කයින් වචනින් හිතින් ඔබ නිවැරදි කරලා අනෝරා සසර අපා දුකින් මිදෙන මඟ එලිපෙලි කරලා දෙන්න. ඒ මඟ අනුගමනය කිරීම ශ්‍රාවක ඔබේ වගකීමයි. අද මේ දේශනාව තුළින් විද්‍යමාන වෙන්නේ මහරහත් ගුණයයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊටාම උතුම් මහරහත් ගුණ ඇතුළත් මේ උතුම් ගාථා රත්නේ මා මාතෘකා කළේ. ඒ මට්ටමටම බැරි වුණත් ආර්යයන් වහන්සේලා ජීවිතයේ වැඩි උතුම් ධම ඔබ ඔබේ ජීවිතය තුළ දියුණු කරගෙන හැබෑවට විතරාගී මහරහතුන් වැඩි මඟ ඔස්සේ ගමන් කරනවා කියන අදිෂ්ඨානීය ජීවිතය ඇති කරගන්න. එහෙම වුණාම ඕනම ජීවිතයක සැනසීමක් තියෙනවා. අපි උදේ පාන්දර පින්නතුනි නිින්දෙන් අවදි වෙනවා. දහසක් දේ කරලා මහරෑ නිින්දට යනවා. එදා මෙදා තුර ජීවිතේ පුරාම කළ දේවල් නැවත නැවත ප්‍රතිවීක්ෂා කරද්දී, මෙනෙහි කරද්දී මම ඔබෙන් අහන ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද කියලා. ලෝකීවත් බොහෝ වෙලාවට ඔබ කඳුළු බොනවා, වේදනාවටපත් වෙනවා, දුක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන වදාළේ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ කියලායි. පින්වත් මහණෙනි, මේ මුළු ලෝකයේම දුක මත පිහිටා ඇත.
එයයි බුද්ධ වචනේ. ලෝකී දුකක් බව කවදා ඔබට අවබෝධ වේවි. බබයතරම වූ ශරීරය තුළ පිහිටි මේ ලෝකයේ දුකින්ම පිරිච්ච දෙයක් බව තථාගතයන් වහන්සේ ලෝකීට විද්‍යමාන කළා. ඔබ ඇහෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස දරන අතර ශරීරයෙන් ස්පර්ශය සොයමින් පංචකාමයන්ට ගොඩ වෙච්ච යොමු වෙච්ච ජීවිතයක් ගෙවන්නේ. යහපත් දෙයක් දුටුවාම ප්‍රියමනාප සතුටක් ලබන අතර අයහපත් දේ දකින්න ඔබ වේදනාවටපත් වෙනවා, කේන්ති ගන්නවා. මේ විදිහට ඉන්ද්‍රියන් පහට අරමුණු කරගන්න ගොදුරු තුල ඔබ මුළු ජීවිතේම తాවකාලික සෝයක් සදාතනික වේදනාවක් විඳිමින් දුකින් පිරිච්ච ලෝකයකට මැදි වෙලා මේ දුක අවබෝධ කරගන්න ලෝකයා හැම තත්පරියම ප්‍රාර්ථනා කරන්නේ දුකින් නිදහස් වෙන මගයි. ඔබ මායන සංසාර ගමනේ භයානකකම භාග්‍යවතුන් වහන්සේ ලස්සනට දේශනා කළා. විවිධ උපමාතර බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, කෙනෙක් මරණයටපත් වෙලා සංසාරේ පුරාවටම මිහිදන් කරන්නේ මේ මහ පොළොව තුල. සසර පුරා ඔබ මිහිදන් කළ ඔබේ මැටකටු කන්ද ගොඩ ගහලා බැලුවොත් වේපුල්ල පර්වතයටත් වඩා උසයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දඹදිව තලයේ පිහිටි මහා දෙවන්ත පර්වත වේපුල්ල වේබාර දේශනාවන්හි සඳහන් වෙන දෙවන්ත පර්වත. වේපුල්ල පර්වතයටත් වඩා උසට ගොඩ ගහන්න පුළුවන් මට්ටමේ ඇටකටු ගොඩවල් ඔබ ආත්මිකී කෝටියක් මරණයටපත් වෙලා මේ මහ පොළොව තුල මිහිදන් වෙන්නේ නැද්ද? මේ දුක හොඳට අවබෝධ කරගෙන ආපහු වේපුල්ල පර්වතයටත් වඩා උසට තියෙන ඇට කැපිලි ගොඩට තවත් භවයෙන් භවයේ ඇට කැපිලි එකතු කරනවට වඩා සදාතනික නිදහසක් සොයාගෙන බුදුරජාණන් වහන්සේගේ සත්‍ය සරණ කරගන්න. ඒ ධම්ම මඟ වඩන්න. පිටුතුනි ඕනම කෙනෙකුට ජීවිතයේ සැනසීම තියෙන්නේ සත්‍ය තුල පමණයි. ඒ නිසාද මේ ගාථාරත්නයෙන් මතු කරන කරුණු එකින් එක ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. මම හිතනවා සාරිපුත්ත ආර්යයන් වහන්සේ වගේ ඔබේ ජීවිතයට අප්‍රමාණ සැනසීමක් ඒ තුලින් ලැබෙනවා. ධම්මසේනාධිපති වීතරාගී සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙවිවරු හරි ආදරය කළා. දෙවිවරු හුඟා පිය කළා සාරිපුත්ත ආර්යයන් වහන්සේට. මිනිසුන් ගරු කළා, මිනිසුන් ආදරය කළා සාරිපුත්ත ආර්යයන් වහන්සේට. ධම් සභා මණ්ඩපේ නිරතුරු සාකච්ඡා වුණේ වීතරාගී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් මහරහත් ගුණ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දාල දේශනාවයි මා මාතෘකා කළේ. සීල දර්ශන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදිනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේප්‍ය. දෙවි මිනිසුන්ට ප්‍රිය වූ සාරිපුත්ත ආර්යයන් වහන්සේ වගේ හැමදෙනාම ආදරය කරන පින් ඇති ජීවිතයක් නිර්මාණය කරගන්න ඔබ කැමති නම්, සැනසෙල්ලේ මඟ ඔබට ලබා ගන්න ඔබ කැමති නම්, මෙලෝ පරලෝ දෙලෝ දියුණුවේ දොරට විවර කරගන්න ඔබ කැමති නම්, ඒ සාරිපුත්ත මහරහතුන් තුළ විද්‍යමාන වූ ගුණ ඔබ ඔබේ ජීවිතය තුළ එකින් එක දියුණු කරගන්න. ඔබට සැනසීම මේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන්. පිළිතුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ තිබිච්ච උතුම්ම ගුණය තමයි සීල දර්ශන සම්පන්න. සිල්වත් බවින් දැක්මින් උන්වහන්සේ කටයුතු කළා. සතර ආපා දුකින් මිදෙන්න කැමති ලෝකයා දියුණු කරගත යුතු පළවෙනි ගුණය උතුම් සීලයයි. අපි සිල්වත් බවින් පිරිච්ච ජීවිතයක් නිර්මාණය කරගමු. වීතරාගී ආර්යයන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක වදාලා ආර්යයන් වහන්සේලා ජීවිතය එකතු කරගත් ආර්ය ධන ගැන. ඒවට කියන්නේ සප්ත ආර්ය ධනෙ. ජීවිතයක ආර්ය ධන හතක් ගැන බුදුහාමුදුරුවෝ වදාලා. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන
ඒ ආර්ය ධනෙ එකින් එක සද්ධර්මයේ විස්තර කෙරෙනවා. ආර්ය ධන හතේ දෙවනි ධනයත් සීලයයි. ආර්ය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට. එතකොට උන්වහන්සේලාගේ ජීවිතය තුළ තිබිච්ච උදාර ගුණේ උතුම් සීලය අපි ඇත්තු හැමදාම ජීවිතය තුළ දියුණු කර ගන්න ඕන. සීලය කියලා කියන්නේ සංවර බව. සීලය කියලා කියන්නේ හීලෑ බව. එහෙම නැත්නම් සීලය කියන්නේ සීලාචාරකම. ඔබ ඔබේ දරුවන්ට මේ කුඩා කාලේ ඉඳලා ඒ සීලාචාර සිල්වත් බව කියා දෙන්න. ඒ තමයි වචනය හා ශරීරය හීලෑ කර ගැනීම. වචනින් කෙරෙන වැරදි හොඳට අවබෝධ කරගන්න පිළිතුරුයි. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මේ වාක් දුෂ්චරිතයයි. ඔය අතර භයානකම වචනයෙන් කෙරෙන වැරද්ද තමයි හිස් වචන කතා කිරීම. දෙතුන් දිනක් එකතු වෙලා උදේ ඉඳලා රැය වෙනකල් ප්‍රයෝජනයක් නැති හිස් දේවල් කතා කර ඉන්න මේ මුළු සමාජෙම පෙළගැහිලා. කඩපිල්වල, බස් නැවතුම් පොළවල, වාහන නැවතුම් පොළවල, ආයතනවල, විද්‍යාලවල මට පේන්නේ මේ රටේ හුඟක් වැඩ කරන අඩුයි පිටුතුනි. ඔබ විදේශයක පින් ඇති රටක ලෝකෙ දියුණු රටක ජීවත් වෙනකොට ඔබට දැනෙනවා මිනිස්සු කොච්චර වැඩ කරනවද කියලා. මිනිස්සු අති දාවනින් දුවන යාන වාහන වගේ කාර්ය බහුලයි. එක වෙලාවකට ඒ කාර්ය බහුලත්වයේ සාර්ථක ජීවිතයක එක්තරා අංගයක් හැටියට මම දකිනවා මිනිස්සු වැඩ කරනවා. ඕනම කෙනෙකුට ජීවිතේ වැඩ කරන්න තියෙන පුංචි කාලයේ පින්නුතුනි ඒක අවබෝධ කරගන්න. අපි මව කුසට ඇවිල්ලා දවස් 300ක් විතර ලේසරෝ පිරිච්ච වහනේ වෙන මහා දුක් ගොඩක් මැද්දේ කුසක් ඇතුලේ දින 300ක් විතර කල් ගෙවලා ලෝකේ දරුණුම වේදනාව අම්මා විඳින්න මේ ලෝකෙට බිහි වෙලා උඩුකුරුව තියාගෙන පස්සේ හිට මෙහිට පෙරළමින් අත්වාරුවෙන් නැගිටිමින් මව්ගේ අතේ එහි මෙහි පියවර තබමින් ලදරුව දරුවෙක් වෙලා දරුවා ක්‍රමානුකූලව වැඩිලා පාසල් ජීවිතේ ඉගෙන ගන්න වයස කොයිතරම් කාලයේද අධ්‍යාපනය වෙනුවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණාම ඉගෙන ගන්න කාලයට වඩා නිකරුණී රාष्ट्रीय යන කාලය බොහොමයි. අපි රටේ පින් ඇති තරුණ පුතාලා දුවලගේ ආපහු ගන්න බැරි මිල කරන්න බැරි ගිවා දමන කාලය ඉතාම නාස්තිදායකයි. ඒ කාර්ය අවාසනාවන්ත දෙයක් පින්නොත්තුනි. මේ ගෙවි යන්නේ පින් ඇති මනුෂ්‍ය ජීවිතේ නේද? ඔබ ගෙවා දමන හැම තත්පරයක්ම ඔබේ ආයු ප්‍රමාණය අවසන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මායාවේ තොණ්ඩුවට අපි හැම කෙනෙක්ම කිට්ටු වෙනවා හැම තත්පරයකදීම. කොච්චර කාලයේ දවසකට අපි අපතේ යවනවද කලමුණාකරයක් නොමැතිව. වැඩ කරන අය බොහෝම අඩුයි ලෝකේ අපේ රටේ. සම්පත්පලාප කතා කරන ඇත්ත බොහොමයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ වාක් සුචරිතය හදාගෙන වචනේ සංවර කරගෙන පෞ සිද්ධ වෙන දුෂ්චරිතෙන් ඈත් වෙලා වචනේ සිල්වත් කරගන්න පිළිතුරු. ඊළඟට ශරීරයේ සිල්වත් කර ගැනීම. ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාමසේවනයේ රහමෙරපාණි. ශරීරයෙන් කරන බරපතල අකටයුතු. මේ පාලනය කරගෙන වචනයත් ශරීරයත් එක්ක යහපත් කාය කර්ම වලින් පිරිච්ච ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන් නම් ඒ ජීවිතය හරිය සිල්වත්. පාරමිතාවක්සේ පුංචි කාලේ ඉඳලා උතුම් සීලයෙන් ජීවිතේ සිල්වත් කරගන්න. ඒක මහා පුදුම සත්‍ය ක්‍රියාවක් ඔබට ඔබේ ජීවිතේ. සීලී පිළිබඳ ලස්සන කතාවක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වැඩි ඉන්න කාලේ. වෙලින්දු 700ක් නැවුනේගි මොහොතේ වෙලදාම යනවා රටින් රට. එක්තරා දවසක මේ වෙලින්දු 700ම ගමන් කළ නැව කුණාටුවකට අහු වෙනවා. වේගින් නැව මුහුදුපත් වේගෙන යනවා. හැමදෙනාම මරණ බය කෑ ගහනවා. එක්තරා විලින්දෙක් පමණ කිසි බියක් නැතුව දැස පියාගෙන නිබයව මේ නැවේ ඉන්නවා මේ කරවටක් වතුර පිරෙනවා මිනිස්සුන්ගේ. නමුත් මෙයා කිසි බියක් නැතුව නැවේ
ඒ කාලය සතුටින් ගත කරනවා. අර හැමෝම අහනවා මෙච්චර විනාශයක් විදියයි ඔබ බය නැතු ඉන්නේ. මන් නැව් නගින්න පෙර සංඝයාට දන් පැන් පුදා සරණශීලී පීඨපු කෙනෙක්. ඒ කියන්නේ මම ස්වාමින් වහන්සේලාටින් සීලේ සමාදන් වෙලයි මේ ගමන පිටත් වෙලා ආවේ. ඒක ශික්ෂාපදයක්වත් මේ වෙනතුරු මාතින් බිඳුනේ නැහැ. සීලී රැකවරණය විනා මට මේ මොහොතියන් රැකවරණයක් නැහැ. ඒ උතුම් සීලී මිනිහ කරන මට බය දැනෙන්නේ නැහැ. අර හැම දිනාම මවිත වෙලා සීදිනා බැගින් ජලී ගිලින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අර වෙලෙන්දාතින් පන්සිල් ලබනවා. අවසානයේ නැව මොහොතපත් වෙන්නේ 700 දිනාමත් මරණයට පත් කරමි. හැබැයි අවසාන මොහොතේ සිල් සමාදන් වූ 700 දිනාම සීලයෙන් යුතුවයි මරණයට පත් වෙන්නේ. තුසිත දෙව්ලොව 700 දිනාම උපදිනවා උතුම් සීලිය අනුභවී. එකපාරටම ඕපපාතිකව දෙව්ලොව පහළ වෙති 700ක් දෙවිවරු. ඒ අය බලනවා අපිට මේ උදාර ලාභය ලැබුණේ කොහොමද? මිනිස් ලෝකේ නැව් නැගී වෙලදාම යද්දී නැව මොහොතපත් වී මරණයට පත් වෙන අවසන් තත්පරෙත් එහි සිටි වෙලින්දෙක් අපිට උතුම් සීලය ලබලා දුන්නා. අපි හැමදෙනාම උතුම් සීලයක පිහිටෙව්වා. ඒ සීලේ ආනුභාවයේ රැකවරණය තුලයි විතුසිත දෙව්ලොව අපි ඉපදුනේ. සතර අපායට නොවැටි. ඒ උතුම් සීලය නොවන්න මරණීය වේදනාවෙන් කෑ ගහන උන් දුකින් මරණයටපත් වී සතර අපාය උපාදානය කරගන්න තිබුණා. 700ම වෙලින්දුත් නිදහස් වුණේ උතුම් සීලිය අනුභවයෙන්. එතකොට 699ක් දිවිවරු අර තමන් සරණ සීලේ පිහිටෙව වෙලෙන්දා ඒ දිව්‍ය රාජ්‍ය ළඟට ගිහින් වන්දනා කළ කියනවා සත්පුරුෂයෙක්මයි ආශ්‍රය කළ යුතු වන්නේ. සත්පුරුෂයෙක් කිට්ටුවමයි වාසය කළ යුතු වන්නේ. යමෙක් සත්පුරුෂයෙක් වාසය කරයි නම් එතෙම මෙලෝ පරලෝ දිලෝ ආරක්ෂාව ලබන්නේ. පිරිහීමට පත්වන්නේ. අර දෙවියන්ට වන්දනා කළා තමන්ට ලබා දීපු සරණ සීලේ ආනුභාවයෙන් නිසයි තමන් ආරක්ෂා වුණේ. දැන් මේ ලස්සන කතාව සීලයේ පිළිබඳව කෙනෙකුට පුළුවන් නම් සමාදන් වූ සිල් පදවල අර්ථය අවබෝධ කරගෙන ඊටාම හොඳ සිහි කල්පනාවෙන් ඒ උතුම් සීලය රැකගෙන දහම් මඟ වඩන්න. දෙව්ලොව දෙවියන් පවා ආශිර්වාද කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ඒ උතුම් සීලයෙන් හිමි ඔබට මුළු සමාජයම ආදරය කරනවා. තං ජනෝ කුරුතේපියං. බොහෝ ජනයා පිය කරන චරිතයක් ඔබ තුළින් විද්‍යමාන වෙනවා. ඒ සීලී ආනුභාවයෙන්. කුඩා කාලේ ඉඳලා දරුවන්ට උතුම් සීලී මඟ කියා දීලා දරුවෝ ටිකක් හදාගෙන දෙමව්පියෝ සිල්වත් බව දියුණු කරගන්න ජීවිතේ. දෙවනි කාරණේ තමයි ධම්මට්ටම්. ධර්මයට අනුකූලවම ජීවිතේ පවත්වගෙන යන්න. ඒ කියන්නේ තමන් නිසාවත් දරුවෝ නිසාවත් ධනෙ නිසාවත් අධර්ම පැවතුම් ජීවිතේ එකතු කරගන්න එපා. පිනතුරු පිර ලොකු පිනක් තියෙන්න ඕනේ මේ ලාභයන් ලබන්න. සමහර අපිට එක කියනවා ස්වාමීනි මොකක්ද පිනක් තිබිලා මිනිස්සුනා තමයි අපි කියලා. එච්චර පින හැලු කරන මිනිස්සු ඉන්නවා. මතක තියාගන්න කවදාවත් මොකක්ද පිනක් තිබිලා නම් මේ උදාර ලාභයන් ලබන්න බෑ. සංසාරේ බරපතල මහ පිනක් තිබුණා. ඒ උදාර පුණ්‍ය විපාකේ තමයි මේ ජීවිතේ මේ සීල ලාභයන් අපිට ලැබලා දුන්නේ. ඒ නිසා පින්වත්නි අධර්මයෙන් දිවි පවත්වගෙන යන්න එපා. ධාර්මිකව ජීවිතේ පවත්වගෙන යන්න. ඔය අනුරාධපුර පළාතේ රජ කරපු රජ කෙනෙක් තමයි පින්වත් සද්ධාතිස්ස රජුරු. දරුවන්ට කියලා දෙන සිංහල රාජවංශේ පින්නතිම රජ කෙනෙක්. මහ රජ කෙනෙක් වෙලා කවදාවත් අධර්මී ජීවිතේ පවත්වගෙන ගියේ නැහැ. සද්ධාතිස්ස රජතුමාට අවශ්‍යතාවය තිබුණ වටුමස් ව්‍යංජනයක් අනුභව කරන්න. එතුමා කල්පනා කළා මම මේ රටේ රජුරුවෝ. මට වටුමස් කන්න ඕනේ කියලා කිව්වොත් සියලුම වනාන්තරවල වටුව මරාගෙන මිනිස්සු මාලිගාවට අරගෙන බලන්න මහරජ කෙනෙක් පරිස්සම් වෙනවා. අනෝරා සසර ගමනේ භයානක විපාකයන්දී.
ඒ නිසා වතුමස් ව්‍යංජනයක් අනුභව කරන්න ආසාව තිබිලා කෙනෙකුට කිව්වේ නෑ. දවසක් දෙකක් නෙමෙයි 3 අවුරුද්දක් ආසාව යටපත් කරගෙන මේක එළියට නොකිය රහසක් රැකගෙන හිටියා. ඒ ආසාවෙන් පිළිච්ච රජුරෝ ලෙඩ වෙනවා. අපි බෞද්ධ සාහිත්‍ය උගන්වන්නේ කන් අඩි පැසවලා සාරී ගලන මට්ටමට එතුමා ලෙඩ වෙනවා. දැඩි ආසාව දරාගෙන 3 අවුරුද්දක්. නමුත් පිටුතිනි හොඳට කියවලා බලන්න සද්ධාතිස්ස රජුරෝ වටුමස් ටිකක් සපයාගත්ත ක්‍රමී. පුදුම තරම් ධාර්මිකව මුළු රටේම පණිවිඩකාරෝ ඔත්තුකාරෝ යවලා සිල් සමාදන් වෙලා උතුම් සීලේ රකින්න කෙනෙක් සොයාගත්තා. 30 කිලෝ උපාසක කෙනෙක් හම්බ වුණා. රටම දන්න ඔහු ගුණවන්තයි. නමුත් රජතුමා තවත් සැකහැර ගන්න 3 වතාවක් ඔහු පරීක්ෂා කරලා නිවැරදිව සැකහැරගෙන තමයි ඔහුට කිව්වේ වටුමස් ටිකක් සපයලා දෙන්න කියලා. ධාර්මිකව වැද්දෙක් මරාගෙන යන වටුමස් ටිකක් ධාර්මිකව සපයාගත්තා. මිලදී ගත්තා. තමන් කියලා මැරුවේ තමන්ට කියලා දන්නේ නැහැ, දුටුවේ නැහැ. වැද්දා වැල කමුණගෙන වෙළඳ පොළට ගෙනියන්න මැරිච්ච වටුව 3 දිනක් අරගෙන ව්‍යංජනයක් හදලා රජතුමාට බාර දුන්නා. ඒකත් දන් දීපු කතාවක් තමයි ධර්මයේ උගන්වන්නේ. නමුත් මට කියන්න ඕනකම තිබ්බේ මහරජවරු පවා ලැජ්ජ බයිදික වැරදි කරන්න ලැජ්ජාව විපාකයට බය ඇතුව ජීවිතය සකස් කරගත්තා. ධර්මානුකූලව. ඒ නිසා පින්වත්නි හැම වෙලාවෙම දෙහිමි ජීවිතය අගය කරගන්න. සුළු ලාභයකට ආත්මීය වශයෙන් ගෙන මේ උතුම් ගුණ ධර්ම පාවා දෙන්න එපා. ඒ මොනහම අවසාන කුණේ ඒව අරමුණ වෙනකොට චුති චිත්තේට අවසාන සිතුවිල්ලට වේදනාවන්ගෙන් කඳුළු බිබි මරණයටපත් වෙන ලෝකයා නිදාගෙනදල අවදි වුණා වගේ සතර අපාය උපදින හැටි භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයේ තුල අපිට උගන්වලා තියෙනවා, කියා දීලා තියෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ උතුම් ධර්මයේ පිහිටා ධර්මයේම පිහිට කරගෙන අන්සරණක් අන් පිහිටක් නොමැති බව අවබෝධ කරගෙන ධර්මයේ තුල හැසිරෙන්න පිළිබතුයි. ඔබ ඔබේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරන්න නම් කරන්න ඕන වටිනාම දේ තමයි ජීවිතයේ අනිත්‍යතාවය අරමුණු කර ගැනීම. අපි ඕනම කෙනෙක් කවදා හෝ දවසක සියල්ල හැර මරණයටපත් වෙන ජීවිතයේ නොතිර බව වඩන්න පසක් කරගන්න ජීවිතය හැමදාම. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා කෙනෙකුට ජීවිතයේ මුණ ගැහෙන අමතාපුත්තික කියන අවස්ථා 3. ඒක හරි අපූර්වයි. අමතාපුත්තික බය ධර්මයේ උගන්වන්නේ. අමතාපුත්තික කියලා කියන්නේ පින්නතුනි අම්මට පුතා ගලව ගන්න බැරි, පුතෙකුට අම්මා ගලව ගන්න බැරි භයානක අවස්ථා 3ක් ජීවිතේ එනවලු ඕනම කෙනෙකුට. හැබැයි ලෝකයා සම්මත කරගෙන තියෙන අමතාපුත්තික බය 3 භාග්‍යවතුන් වහන්සේ මේ මට්ටමට පිළිගත්තේ නැහැ. උන්වහන්සේ වෙනමම අමතාපුත්තික බය 3ක් ලෝකෙට ඉදිරිපත් කළා. මොකද ලෝකයා සම්මත කරගත් අමතාපුත්තික බය. එකක් තමයි පින්නතුනි මහා ලැබුගින්නක් කියනවා. ගම් නියම් ගම් පිච්චි පිච්චි විනාශ වෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල පහුගිය දවස්වල ලැබුගිනි ගැන මේ ලෝකෙම කම්පා වුණා. අපේ රටත් පුංචියට හරි උපකාර කළයි ගින්න නිවා ගන්න. මිනිස්සුගේ හිතේ ගින්න නිවා ගන්න. දැන් බලන්න පින්නතුනි තාක්ෂණය කොච්චර දියුණු ලෝකයක්. තාමත් මේ ලෝකේ තාක්ෂණය දියුණු කරන්නේ ලෝකෙ ගිනි තියන්න. ලෝකෙ පුච්චන්න. නමුත් ලෝකෙ ගින්න නිවන තාක්ෂණයක් තිබුණේ නැහැ. ලක්ෂ ගණන් වනසතුන් එකිනෙකා වේදනාවෙන් පිච්චි පිච්චි මරණයටපත් වුණා. තාමත් ඒ ගින්න නිවිලා නැහැ. ලෝකයා සම්මත කරගෙන තියනවා ඒ වාගේ දෙවන්ත ලැබුගින්නක් කෙනකොට ඒ ගින්නට අහු වෙනවා මව්පියෝ දූ දරුවෝ. අම්මා කෙනෙකුට පුතා ගලව ගන්න බැරි වෙනවා. පුතෙකුට අම්මා ගලව ගන්න බැරි වෙනවා. හැම කෙනෙක්ම මහ ගින්නින් පිච්චිලා මැරෙනවා. ඔය පළවෙනි අමතාපුත්තික බය. දෙවෙනි අමතාපුත්තික බය තමයි පින්නතුනේ සොරු කණ්ඩායම. අවියාරි දාරගෙන
ගම් නියම් ගල් පැහැර ගනිමින් මිනිස්සු මරමරා මංකොල්ල කනවා. සොරුන්ට මැදි වෙන අම්මා බේර ගන්න පුතාට බෑ. සොරුන්ට මැරි වෙන පුතා බේර ගන්න අම්මට බෑ. දෙදෙනාම මරණයටපත් වෙනවා. තුන්වෙනි අමතා පුත්තික බය තමයි මහා ගම් වතුරක් සුනාමිය වගේ. ගම් නියම් ගම් යට කරගෙන එනවා හැම කෙනෙක්ම ජලයට ගහගෙන යනවා. ඒ මහා ගම් වතුරේදී මවට පුතා පුතාට මව මගහැරෙනවා. දෙන්නට දෙන්න බේර ගන්න බෑ. මේ ලෝකයා සම්මත කරගත්ත අමතා පුත්තික අවස්ථා තුන බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ. සමහර විට ලැබුගින්නකට අහුවෙච්ච අම්මා බේර ගන්න පුතාට පුළුවන්. පුතා බේර ගන්න අම්මට පුළුවන්. කොයි හරි තැනක මගේ ඇරිලා ඉඳලා හරි පස්සේ කාලික මොන ගැහෙන්න ඉඩ තියෙනවා. සොරු කණ්ඩායමකට අහුණත් එහෙමයි ගැලවෙන්න පුළුවන්. ගම් වතුරට අහුවෙලා ගැලවිච්ච අය ඉන්නවා. ඒ නිසා මේ හැබැයි අමතා පුත්තික බය නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ හැබැයිම අමතා පුත්තික බය තුනක් තියෙනවා. මහණෙනි කවදාවත් පුතිකුට අම්මා ගලව ගන්න බෑ. අම්මිකුට පුතා ගලව ගන්න බෑ. ඒ තමයි ජරා, ව්‍යාධි, මරණ. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ ජරාවටපත් වීම කියන්නේ මහලු වීම, දි รา යාමනේ. ජරාව යනු දි รา යාමයි. දැස නොපෙනී දෙකන නැයිසි ඇවිද ගන්න වාරු නැතිව වියපත් වයසක් අපි හැමෝටම එනකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා අම්මා කෙනෙකුට පුළුවන් ද පුතා ජරාවටපත් නොවි, දි รา පත් නොවි රැක ගන්න බෑ. පුතෙකුට පුළුවන් ද අම්මව දි รา පත් නොවි මහලු නොවි රැක ගන්න බෑ. අම්මත් මහලු වෙනවා, පුතත් මහලු වෙනවා. දෙදෙනාට දෙදෙනා ගලවා ගත නොහැකි භයානක අවස්ථාව ජරාවටපත් වීම. දෙවනි අමතා පුත්තික බය ව්‍යාධිය. ලෙඩ රෝග බහුල බව. මොනතරම් රෝග පීඩාවන්ට අපේ ජීවිත ගොදුරු වෙනවද? භාග්‍යවතුන් වහන්සේගේ උපමාව තමයි රෝග නිද්දම් පබංගුරම්. රෝග පීඩා නැමැති පක්ෂී ශරීර නැමැති කැදැල්ලට කූඩුවට එනෝ ලැබුම් ගන්න. ඒක තමයි යථාර්ථය. සෙවිල්ල පුවාලයක් තියෙන ගයක් නැතුව අපට පවතින්න බෑ. ජීවත් වෙන්න බෑ. ශරීරයක් නැතුව පින්නොතින රෝග පීඩා වලට පවතින්න බෑ. රෝග පීඩාවන්ට නිවාසය අපේ ශරීරයයි. භාග්‍යවතුන් වහන්සේ අහන්නේ ව්‍යාධියටපත් වීම, රෝග පීඩාවන්ට ගොදුරු වීමේදී අම්මා කෙනෙකුට පුතා ගලව ගන්න බෑ. පුතෙකුට අම්මා ගලව ගන්න බෑ. දෙදෙනාට මේ தત્ත්වය පොදුයි. ඊළඟ අමතා පුත්තික බය තමයි මරණය. මරණයේදී හැම කෙනෙක්ම අසරණයි. මරණං තම්මි ජීවිතං. ඕනම ජීවිතයක් මරණයෙන් කෙලවර වෙද්දී මරණයේදී හැම කෙනෙක්ම අසරණයි. අම්මා කෙනෙකුට පුතා මරණයෙන් ගලව ගන්න බෑ. පුතෙකුට අම්මා මරණයෙන් ගලව ගන්න බෑ. ගෙන ආයු ප්‍රමාණය වින්දනය කරලා අවසාන වෙච්ච තැන දරුවෝ දෙමව්පියෝ මරණය නැමැති ස්වභාවයට මුහුණ දෙනවා. පින්වත් ඔබ මේ හැබැයි අමතා පුත්තික බය තුන දකින්න. භාග්‍යවතුන් වහන්සේ මේ ආර්ය සත්‍ය ධර්මයේ තුල පිහිටන්න. ජීවිතේ වෙනස් කරන්න බැරි මේ සදාතනික ධහමට අපි හැම දිනාම යටත් බව තීරුම් අරගෙන ජීවත් වෙන පුංචි කාලේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මයේ වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ ජීවත් වෙන කාලය තුල කරන්නේ යමක්ද? ඔබ කළ දේ, ඔබ කී දේ පස්සේ වෙලාවක ඔබට කල්පනා වෙනවා. ඒ වෙලාවට ඔබට දුක වේදනාව බය කම්පණී දැනෙනවා නම් අනේ මම කළේ අයහපත් දෙයක්, දුක හිතෙන දෙයක් නෙවෙයි කියලා. දුකට වේදනාවට හේතු වෙන දේවල් ජීවිතේ නොකරන්නේ භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා. උන්වහන්සේගේ අවවාදය උනේ පස්සේ වෙලාවක ආවර්ජනා කරද්දී, මිනිහි කරද්දී තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න. දුකීතන ජීවිත නිර්මාණය කරගන්න එපා කියන කාරණේ. ඒ නිසා සාරිපුත්තාරියන් වහන්සේසේ ඔබත් ඒ ආර්ය සත්‍ය ධර්මයේ තුලම පිහිටා ධර්මයේම රැකවරණය කරගෙන දහම් මඟ දියුණු කරගන්න ජීවිතේ. එතකොට සිල්වත් බව, ධර්මානුකූල ජීවිතය.
තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි සත්‍යවාදී නම් සත්‍ය වචන කතා කිරීම. ආර්යයන් වහන්සේලගේ ජීවිතයේ තිබිච්ච උදාර මහරහත් ගුණය. රහසින්වත් බොරුවක් දේශනා කළේ නැහැ. අපි කුඩා කාලේ ඉඳන් දරුවෝ ටිකක් හැඩගස්ස ගන්න ඕන. අපේ ජීවිත අපි හැඩගස්ස ගන්නත් ඕන සත්‍යවාදී මිනිසුන් හැටියට. ඇත්ත කතා කරමින් ජීවත් වෙන්න. කොච්චර පාඩුවක් අලාභයක් දුකක් බයක් ඇති වුණත් ඒ උතුම් ගුණේ කවදාවත් පිරිහිලා ගන්න එපා පින්වත්නි. සත්‍යවාදී මිනිසුන් හැටියට අපි අපේ ජීවිතේ පිවිතුරු වචන වලින් පෝෂණය කරගෙන ආර්යයන් වහන්සේලා වැඩි මඟ ගමන් කරන්න ඕනේ කියන අදිස්ථානයේ ජීවිතය ඇති කරගන්න. සමාජයේ දේශ බලද්දී අද මුළු මහත් ලෝකෙම බොරුවෙන් වෙරිච්ච ලෝකයක්. කෙනෙක් තමන්ගේ ආත්මලාභය වෙනුවෙන් ඕනතරම් බොරු කියලා කෙනෙක් රවට්ටල පහත් මට්ටමට තමන් ගැන හිතමින් කටයුතු කරන සමාජයක් මේ රට තුල ලෝකයේ තුල නිර්මාණය වෙලා තිබෙනවා. එහි විපාකයේ භයානකයි පිටුතුනි. කෙනෙක් වැරදි කරන්නේ මී පැණි වගේ හරි රසවත්. කෙනෙක් බොරුවකින් කෙනෙක් රවට්ටල ලබන පහත් ආස්වාදයෙන් ඒ මොහොතට හරීම රසවත්. නමුත් පිටුතුනි වේදනාව විඳිනකොට ඒ අඥානවන්ත පෞකාර මිනිසයා උඟාක් තැවෙනවා. අනේ මම මේ කරගත් කටයුත්ත කියලා. ඒ නිසා වාක් සුචරිතය තුළ සත්‍යවාදී මිනිසෙකු වෙලා බොරුවෙන් ඈත් වෙලා ඒ මහරහත් ගුණ වඩන්න ජීවිතේ. ඊළඟ ගුණය තමයි පින්නතුනි අත්තනෝ කම්ම කුම්බාන. මේක තාමත් ගැඹුරු දහමක් විග්‍රහ කරන බුද්ධ වචනය. සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ විද්‍යමාන වූ ඔබ නිරතුරු පුරුදු වෙන්න තමාට අයත් කටයුත්ත කරන්න. අපිට අයත් දේ කරලා අපේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. භෞතික ජීවිතයේ දිනදා කටයුතුත් මනමින් තමන්ට අයිති දේ ඉටු කළාම ඒ ජීවිතය හරි සාර්ථකයි. ඊට වඩා වටින්නේ පින්තුනි ආධ්‍යාත්මික වශයෙන් අපිට පැවරිච්ච වගකීම අපි වෙනුවෙන් ඉටු කර ගැනීම. එහෙම ඉටු කළාද කියලා ඔබ ගැන කල්පනා කරන්න. කාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා අපිට ඉටු කරගත යුතු උදාර යුතුයකමක් ගැන. ඒ තමයි නිතර වඩන්න කියලා. ඉත්‍යාවා ස්ත්‍රීන් පුරුෂේනවා පුරුෂේ ගාහතේනවා ගිහි ඇත්තෝ පබ්බජිතේනවා පැවිදි වෙච්ච උදවිය. ඔය ඇත්තෝයි අපි ජීවිතේ පුරා වඩන්න ඕන කරුණු කීපයක් කාම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. පළවෙනි දේ තමයි ඔබට හිතන්න කිව්වා. ජාති ධම්මෝම්හි ජාති නනිතිතෝම්හි අබින්නම් පච්චවෙක්කිතබ්බා. ගැඹුරින් ජීවිතය දිහා බලන්න පින්වත්තුනි මා ඉපදීම නැති කලයික් නෙවෙයි කියලා. මේ අපේ අවසාන ආත්ම භාවයේ නෙවෙයි. සත්‍ය නැවත සංසාරයේ උපාදානි කරගන්නවා. කල්ප කෝටි ගණන් සසර ගමනේ අපි නැවත උපදිනවා. මේ අවසාන භවයේ නෙවෙයි කියන කාරණිය වඩන්න පින්වත්තුනි. පෙර පින් බැලින් උදාාර මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් පින්වත්තුනි හැමදාමත් මේ මිනිස්තලයේ අපිට උරුම වෙන්නේ නැහැ. මා නිරතුරු මගේ දේශනාවල ඔබට කියන දෙයක් අදත් කියන්න ඕන. කල්ප ගානකින් මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවේ. අපිට හැබැයි වැඩිපුරම මහගෙදර වෙලා ලැබුණේ പ്രേත ලෝකේ. ඊළඟට අපිට වැඩිපුරම මහගෙදර වෙලා ලැබුණේ තිරිසන් අපාරේ. ඇටකටු දිරාගිය හැම වියකීගේ නාරවල් මතුවෙච්ච භයානක පීතියක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා ගිජකුළු පවුදැල්ල මහවණී කෑගාල අඬපු හැටි පීතවත්තු දහම් පොත අපිට උගන්වනවා. මේ පීතිය සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා මහවණී කෑගහලා ඇඬුයි පුතේ කියලා. මාව දාලා යන්න එපා පුතේ කියලා. මාව බේර ගන්න පුතේ කියලා තමයි මේ පීතිය කෑ ගැහුවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුම වෙනවා. මේ තාක්කල් මේ මහවණේ පින්ඩපාතේ වැඩිය මේ මහඩක් මට ඇහිලා නෑ. අද කවුද මේ කෑ ගහන්නේ? ඊටත් වඩා කාන්තාවක්. උන්වහන්සේ අර හඬ ඇහිච්ච මහවණී තුලට ආපහු වැඩම කළා.
පුදුමයි පින්නතුනි. විලි වහ ගන්න තරම්වත් නූල් පොටක්වත් ඇඟේ නැති. ඒ නිසා මුළු ශරීරෙම කැලෑවින් වහගත්ත. ඉලයක මතුවෙච්ච විරූපී මුහුණක් තියෙන. පලාතම දුගදහමන මැස්සු ඉහිරෙන පුදුම දුකක් විඳින ප්‍රේතයා. මේ මහවණේ ඇතුළේ ඉඳගෙන හැංගිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා කෑ ගහනවා. උන්වහන්සේ එතනට වැඩම කරලා අහනවා ප්‍රේතිය විලි වහ ගන්න තරම්වත් නූල් පොටක් නොබේ ඇඟේ නෑ. ඉලයට මතුවෙලා විරූපී මුහුණක් නොබට තියෙන්නේ. ඔබ හුඟා දුක් විඳින ප්‍රේතියා. සංසාරේ පුදුම අකුසලයක් කළ ප්‍රේතියා. ඒත් නොබ අද මට කියන පුතේ කියලා. මට පුතේ කියන්නේ නොබට කියන අයිතිය මොකක්ද කියලා ඇහුවා. ප්‍රේතියා පව් කෑ ගහලා ඇඬුවා. අඳල කියනෝනි ස්වාමීනි මාව අඳුන ගන්න බැරිද ඔබ වහන්සේට? තාමත් මාව අඳුන ගන්න බැරිද? මම කවුරුවත් නෙමේ ස්වාමීනි. අනන්ත සංසාරේ ඔබ වහන්සේට කිරි දීපු අම්මා. මං ඒ නිසා ඔබට කියන්නේ හිතෙනකොට බය දැනෙන. ආහනකොට බය හිතෙන. මේ പ്രേත ලෝකී වගේ අනතුරකට අපි වැටුණොත් කිසි කෙනෙක් නෑ අපිව ගලව ගන්න. දැන් අර ප්‍රේතී අඬා සාරිපුත්ත මහරහතන් වහන්සේට දුක කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුව ප්‍රේතිය මහා කල්පයක් මේ මහවණේ ජීවත් වෙද්දි බඩගිනි දැනුණාම නුඹ කන්නේ මොනවද කියලා. ප්‍රේතිය අඬල කියනවා මොනව කන්නද ස්වාමීනි? කන්න දෙයක් නැහැ. මම බඩගිනි වුණාම කරන්නේ මගේ අතේ ඇඟිලි වල නියපොතුවලි. මගේම පිට සූර ගන්නවා. අමුවෙන් පිට සූරගෙන ඉරාගෙන හම් කෑල්ලක් ඒක කනවා. එතනින් ගලන ලේසරව අරගෙන බොනවා. පහෝදාට පිටි මස් ලියලනවා කර්ම විපාකේ. ආයෙත් එතනින් මස් කෑල්ලක් ඉරාගෙන කනවා. පින්නතුමි මම අහන්නේ ජාති ධම්මෝම්හි ජාතින් අනතිතෝමි. අපි ඉපදීම නැති කරලා නැහැ. අපි අනතුරින් ගැලවිලා නැහැ. මේ උදාාර මිනිස් තලයේ ජීවත් වෙන ඔබ මරණින් මතු പ്രേත ලෝකයේ නැවත මහගිදර බවට පත් කර නොගනී කියලා කියන්න අපිට රැකවරණයක් අපි හදාගෙන නැහැ. මම ඔබෙන් ඉල්ලනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙර භවයේ කිරි දුන්න මව් ගිජුකුළු පවෝදෑල මහවණී ප්‍රීතියක් වෙලා දුක් විඳා නම් අපිට රැකවරණයක් නැහැ කියන දේ විශ්වාස කරන්න. ඒ නිසා අපි රැකවරණයක් හදාගමු. ඊළඟ උපත කොතන වේද කියලා අපි දන්නේ නැති නිසා යහපත් උපතක් වෙනුවෙන් රැකවරණයක් හදාගමු. මම ඉපදීම නැති කලේ නෑ. මහලු වීම නැති කලේ නෑ. ලෙඩවීම නැති කලේ නෑ. මරණය නැති කලේ නෑ. මේ සත්‍යයන් සසර පුරාම මට උරුම නිසා යහපත් කල්යාණ කර්මයන්ගෙන් පිරි ඔබට අයිති දේ පමණක් කරන්න පරිස්සම් වෙන්න. ඔබට අයිති උතුම්ම දේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන අනතුරු හතරින් ගැලවීමක් නැති බව වඩලා තීරුම් අරගෙන අප්‍රමාදීව කයින් වචනින් හිතින් කුසල් කරන්න. මහදයක් කරන්න කාලේ නැතත් පින්නතුනි හොඳටම සතුට වෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ දෙයට හුරු වුණාම ඇති. ඒ තමයි පංචශීලයේ ආරක්ෂා කරගන්න. උගාක් දහම අතපත ගගා නොදන්න පාලි පොත් කියව කාලේ නාස්ති කරන්න එපා. ඒ කියන්නේ හැම තත්පරයකම ඔබ පාරමිතාවක් සිදියුණු කරගන්න මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ වගේම සොරකමින් වළකිනවා, කාම සේවනයේ පහත් ලෙස ලබන වළකිනවා, බොරුවෙන් වළකිනවා, රහමෙට පානින් වළකිනවා. විතරාගී මහරහතුන් වැඩි මඟ ඔස්සේ උතුම් සීලී දියුණු කරගන්නවා. කෙනෙකුට සැනසෙන්නේ ඇති පින්වත්නි. අද ඉඳලා ඔබට පුළුවන් නම් මම පන්සිල් රකින්නවා කියන අදිෂ්ඨානීට මිහිත පුරුදු පුහුණු කරගන්න. අවසාන චුටි චිත්තේට උරු වෙන්නේදී මොකක්ද? ඔබ ළිඩෙන්දී වැතිරි ඉන්න වෙලාව ඔබට හොඳට කල්පනා වෙනවා. මම දන්න කාලෙක ඉඳලා පංචශීලයේ ආරක්ෂා කළා. ඒ සීලී ආනුභාවය තුළ මට ශාස්ත්‍රීය තැනක උපතක් ලැබේවා. සැනසෙල්ල හිත පිහිටුවගෙන මැරෙන ඕනම කෙනෙක් පින්නතුනි පාලට වැටෙන්නේ නැහැ. ලබනවා රැකවරණේ සත්‍යමයි ජීවිතේ. සාරිපුත්ත ආර්යයන් වහන්සේගේ ජීවිතේ ආදර්ශයකටගෙන පංචශීලයේ ආරක්ෂා කරගන්න.
භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුගත වෙන්න. සත්‍ය වචන කතා කරන්න. ඔබට අයත්දී ඔබ ආරක්ෂා කර ගැනීමයි දහම තුල. ඒ රැකවරණය සොයාගෙන යන්න අද මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තුල මේ දේශනාව නිමාවටපත් කරනවා. පෙර සංසාරේ ඉඳලා ආත්මයෙන් ආත්මය ඔබ එකිනෙකා පතාගෙන ආපු සංසාර ගමනක් මේ. සතර ප්‍රාර්ථනා පරිදි මේ ජීවිතෙත් මුණ ගැහුණා. අපේ රටේ වගේම ලෝකේ පුරා බුදුබණ අහන ශ්‍රාවක ඔබ එකිනෙකාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න සද්ධර්මයේ තුල. පෙර ප්‍රාර්ථනා තිබුණ එකට මුණ ගැහෙන්න. මන්නම් කියන්නේ ආපහු සංසාරේ පුරාවටම ඔබ මගේ වේවා කියන ප්‍රාර්ථනා දියුණු කරගන්න එපා. මේ ජීවිතය හමුුණා ඇති. ඔබ මෙතන ඉඳලා වඩන්න දහම කිසි කෙනෙක් මගේ නොවේවා. තනියම සසර ගමනේ උතුම් සීලිය රැකගෙන සද්ධර්මයේ තුල පිහිටා සත්‍යවාදීව මගේ දහම් මගේ දියුණු කරගන්න ආර්යයන් වහන්සේලා වැඩි මඟ ඔස්සේ ගමන් කරනවා කියන අදිෂ්ඨානය දියුණු කරගන්න. දරුවෝ බිහි වෙන්න පුළුවන්. ස්වාමිය බිරිඳ දෙමව්පියන් ඔබේ වෙන්න පුළුවන්. නමුත් ඒ කිසි කෙනෙකුට බෑ ඔබට උපකාර කරන්න. ඔබේ පිට සලසා ගන්න සද්ධර්මයේ තුලින් ඔබ ඒ දහම් මඟ වඩන්න තිරුවනේ රැකවරණය ඔබ හැම දිනාටම ලැබේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.